ආයිබෝන් දුවේ පුතේ 11 ශ්‍රේණිය ව්‍යවසාය කතා අධ්‍යයනයේ විෂය හදාරන්න තමයි අපි අද මුණ ගැහෙන්නේ. අපි දන්නවා අපේ දුවල පුතාලා මේ වෙනකොට අවුරුද්දක් 10 ශ්‍රේණියේදී ව්‍යවසාය කතා අධ්‍යයන විෂය හදාarලා තියෙනවා. ව්‍යවසාය කතා අධ්‍යයනයේදී අපි සාකච්ඡා කරන්නේ අපේ දරුවෝ අනාගත ව්‍යවසායකයෝ බවට පරිවර්තනය කරන්න. ඉතින් අපේ දුවල පුතාලා අපි විශ්වාස කරනවා දැන් යම්කිසි දුරකට තමන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් දැනුම ඒ වගේම ආකල්ප ඔපමට්ටම් කරගෙන ඇති කියලා. ඉතින් 11 ශ්‍රේණියේදී මේ 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත දේවල් අපි තවදුරටත් ගැඹුරින් හදාරලා ව්‍යාපාරයක් කරන්න නම් අත්‍යවශ්‍ය කරන දේවල් මොනවද කියලා හොයලා බලනවා. හොයලා බලලා යම්කිසි දවසකදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුනොත් ඒ සඳහා ව්‍යාපාර සැලසුමක් සකස් කරගෙන ලෑස්ති වෙලා ඉන්නවා අපි. ව්‍යාපාර සැලසුමක් හදන්න නම් ව්‍යවසායකත්වයේ අධ්‍යයනයේ විෂයේදී අපිට හදාරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. අන්නේ කාරණා ටිකට තමයි 11 ශ්‍රේණියේදී අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ පාඩමට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා ව්‍යවසායකත්ව අධ්‍යයනය කියන විෂයට කොහොමද අපි ලෑස්ති වෙන්නේ කියලා. අපි 10 වසරේදීත් ඉගෙනගෙන තියෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕන දේවල් තමයි විෂයක් හදාරනකොට ඒ සඳහා අපි පරිශීලනය කරන්න ඕනේ මොනවද කියලා හොයලා බලන එක. ඉතින් මම හිතනවා 10 ශ්‍රේණියේදීත් 10 ශ්‍රේණිය සඳහා වෙච්ච පෙළපොත දැන්ටම භාවිතයක් කරලා ඇති. එතකොට පෙළපොත තමයි අපේ ප්‍රධානම ග්‍රන්ථය. ඉතින් 10 ශ්‍රේණියේ ග්‍රන්ථය මේ වෙනකොට හදාarලා ඉවරුණා කියලා ඒක පැත්තකින්ම දාන්න එපා. ඒකත් අරගෙන බලන්න 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත කරුණු තවදුරටත් වැඩි දියුණු කරන්න තමයි අපි මේ 11 ශ්‍රේණියේදී පෙළපොත ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට 11 ශ්‍රේණියේ පෙළපොතක් තියෙනවා 10 ශ්‍රේණියේ පෙළපොතට අමතරව. ඒක නිසා දුවේ පුතේ මේ පෙළපොත අපිට මුද්‍රණය කරලා අතට ලැබිලා තියෙනවා නම් හොඳයි. එහෙම මුද්‍රණය කරලා ලැබිලා නැත්නම් කරදර වෙන්න එපා. අද ඉන්ටර්නෙට් එකට ගියාම මේ පෙළපොත අපිට හොයාගන්න පුළුවන්. එතකොට 10 ශ්‍රේණියේ පොත වගේම 11 ශ්‍රේණියේ පොතත් මේ මූලාශ්‍ර වලින් අපිට හොයාගන්න පුළුවන්. මේ දීලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ පෙළපොත අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රන්ථය තමයි අපි දන්නවා ගුරුවරුන් වෙනුවෙන් තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වුණාට දරුවන්ටත් ඒක පාවිච්චි කරාට කමක් නැහැ. දැන් ඕගොල්ලොත් ඉතින් 11 ශ්‍රේණියේ ඉන්න දරුවෝනේ. ඉතින් ගුරු මාර්ගෝපදේශය තියෙනවා. අවශ්‍ය නම් අපේ දරුවෙකුට ගුරු මාර්ගෝපදේශයේ තුලිනුත් යම්කිසි උපදේශක් උදව්වක් ගන්න පුළුවන් තමන්ගේ අධ්‍යයන කටයුතු සඳහා. ඒ ලබා ගැනීම සඳහා අපිට ඊතක්සලාව කියන වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ දුව පුතාලා මේ වෙනකොට පාවිච්චි කරනවා. අපිට පාසල් යන්නත් අවස්ථාව නැති නිසා විවිධාකාර වෙබ්සයිට්ස් අපි පාවිච්චි කරලා ඒවයි තියෙන දැනුම අපි අරගන්නවා. ඊතක්සලාව කියන වෙබ් අඩවියනොත් ඒක නිසා අපිට අවශ්‍ය කරන පෙළපොත, ගුරු මාර්ගෝපදේශය, ඒ වගේම සමහර පාඩම් මාලා ලබා ගන්න පුළුවන් අපේ දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම තමයි අපි දන්නවා ජාතික අධ්‍යාපන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් පිටුවෙනුත් අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අමතර කියවීනුත් අපිට කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ ප්‍රකාශනාංශයේ ඔස්සේ යම් යම් ලිපි ලේඛන පළ කරලා තියෙනවා, පොත්පත් ලියලා තියෙනවා. ඊටාම සරල භාෂාවෙන් ලියලා තියෙන්නේ. අපේ දුවල පුතාලාට ඉගෙන ගන්න වගේම මේ සමාජයේ ඉන්න ඕන කෙනෙකුට ව්‍යවසායකත්වය ඉගෙන ගන්න පුළුවන් විදිහට සරල භාෂාවෙන් ලියවිච්ච පොතපත තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන මේ වෙබ්සයිට් එකේ. ඉතින් අපේ දුව පුතාත් ඒවා බැලුවට පරිශීලනය කළාට මං හිතන්නේ වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා අද ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් ගොඩාක් අය පුවත්පත් ලිපි පළ කරනවා. පුවත්පත්වල ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ පවා යම් යම් ලිපි පළ කරනවා. ඒක නිසා අපිට මේ ලිපි කියවලා දැනුම ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම හොඳ ව්‍යවසායකයෝ ගැන, ව්‍යවසායකයන්ගේ තියෙන ඕනේ ගති ලක්ෂණ ගැන, ව්‍යවසායකත්වයේ සාර්ථක කරගන්නේ කොහොමද කියන එක මේ වගේ දේවල් ලියවිලා තියෙනවා. ඒ වගේම මම කලිනුත් කිව්වා වගේ අන්තර්ජාලය කියන්නේ අපි දන්නවා ඉගෙන ගැනීම සඳහා වන තෝතැන්නක් අද වෙනකොට. ගොඩාක් දේවල් අපිට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් වීඩියෝ ආශ්‍රයෙන්, ඒ වගේම ලිපි ලේඛන ආශ්‍රයෙන්, ඒ වගේම අපි විවිධාකාර රූප සටහන් ඇසුරෙන් අපි ඉගෙන ගන්න දේවල් සරල කළා අන්තර්ජාලය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ වෙනකොට ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් තියෙන ඉතාම ඉහළ පුබුදුවක්. ඒක නිසා ගොඩාක් ලෝකයේ අනිත් රටවල් වල කොහොමද ව්‍යවසායකයෝ දියුණු වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ උපාය මාර්ග මොනවද උනේ? ඒගොල්ලෝ අසාර්ථක වුණා නම් අසාර්ථක වුණේ වගේ කාරණා මේ අන්තර්ජාල වෙබ් පිටු වලින් හොයාගන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් අපි මේ අදත් ඉන්නේ රූපවාහිනී වැඩසටහනක. ඒ වගේ රූපවාහිනී වැඩසටහන් ගොඩක් තියෙනවා.
අධ්‍යාපනයේ වෙනුවෙන්ම වෙච්ච රූපවාහිනී වැඩසටහන් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය විතරක් නෙවෙයි ව්‍යවසායකයෝ ගැන සාකච්ඡා කරන රූපවාහිනී වැඩසටහනුත් තියෙනවා. මේ සියලුම දේවල් අපේ දුවදරුවන්ට ඉගෙන ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ගුවන් විදුලි වැඩසටහන් තියෙනවා. කෙනෙකුට නිතර අන්තර්ජාලයට යන්න බැයි නම් නිතර අපිට රූපවාහිනිය බලන්න අවස්ථාවක් නැත්තම් අපිට පුළුවන් අඩුම ගානේ ගුවන් විදුලියකට සවන් දීලා ඒ ගුවන් විදුලියේ තියෙන වැඩසටහන් වලින් ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් දැනුම වැඩි දියුණු කරගන්න. එතකොට අපි 10 වසරේදී ඉගෙන ගත්තා මොකටද මේ ව්‍යවසායකත්ව විෂය තියෙන්නේ කියලා. සමස්තයක් විදියට ගත්තාම පුළුල් අරමුණ තමයි ව්‍යවසායකත්ව අධ්‍යාපනයෙන් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ අපේ දුව පුතා ව්‍යවසායකත්ව ආකාරයකින් හැසිරීම සඳහා අවශ්‍ය කරන දැනුම කුසලතා සහ ආකල්ප වැඩි කරලා දෙන එක. අපි දන්නවා ඕනම විෂයකින් සිද්ධ කරන්නේ දැනුම වර්ධනය කරන එක, කුසලතා වර්ධනය කරන එක, ආකල්ප වැඩි දියුණු කරන එක. ඉතින් මේ කරුණු තුනම තමයි අපි ව්‍යවසායකත්ව අධ්‍යයන විෂයෙන්ු සිද්ධ කරන්නේ. හැබැයි මොකටද මේක ඕන කරන්න කියලා ඇහුවොත් අනාගතයේ අපේ දුව පුතා ව්‍යවසායකත්ව ආකාරයකින් හැසිරීම සඳහා තමයි අපි මේ විෂයේදී ප්‍රධාන විදියටම ඔබව උනන්දු කරවන්නේ, ධෛර්යමත් කරවන්නේ, සවි බල ගන්නවන්නේ. ඒක නිසා අනාගතයේදී අපේ ඉලක්කය තමයි අපේ දුවල පුතාලගෙන් බහුතරයක් දෙනා ව්‍යවසායකයෝ වෙයි කියන එක අපි විශ්වාස කරනවා මේ ව්‍යවසායකත්ව අධ්‍යයන විෂය හැදෑරීම නිසා. අරමුණු වඩාත් නිශ්චිතව කියනවා නම් අරමුණු 10ක් තියෙනවා විෂයේදී. මේක 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දෙකේම පාඩම් සියල්ලම ආවරණය කළාට පස්සේ තමයි මේ අරමුණු 10ට අපිට ඉතා සාර්ථක විදියට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙනකොටත් අපි අවුරුද්දක්ම ඉගෙනගෙන දැන් 11 ශ්‍රේණිය විෂයනුත් ඉගෙන ගන්න පටන් අරන් තියෙන නිසා අපේ දුව දරුවන්ට මේ අරමුණු වලින් වැඩිපුර ප්‍රමාණයක් දැන් ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕන. තව දුරටත් තව ටික කාලයක් තියෙනවා අපි විභාගය දක්වා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න කාලය තුරදී තව දුරටත් අපි අධ්‍යයනය කරනවා ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂය. එතකොට අවසානයේදී මේ 11 වසර ඉවර වෙනකොට අපි විභාගයකට ලියනවා විතරක් නෙමෙයි දුවේ පුතේ. විභාගයකට ලියනවා වගේම ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අරමුණු ඔස්සේ අපිට ළඟා වෙන්න පුළුවන්කමක් ලැබෙනවා මේ විෂය හැදෑරීම තුලින්. පළවෙනි අරමුණ තමයි මම කෙටියෙන් කියාගෙන යන්නම්. ව්‍යවසායකත්වයට අදාළ මූලික සංකල්ප හා නිපුණතා පිළිබඳ දැනුවත්භාවයක් අපි ලබා ගන්න ඕනේ අපේ දරුවෝ මේ විෂය හැදෑරීම නිසා. ව්‍යාපාර කටයුතු වල ආර්ථික හා සමාජීය අවශ්‍යතාවය පිළිබඳ මූලික අවබෝධයක් අපිට ලැබෙන්න ඕනේ. අපේ දරුවෝ මේ ඇයි ව්‍යාපාර පවත්වාගෙන යන්න ඕනේ, ව්‍යාපාර පටන් ගන්න ඕනේ ඇයි කියලා දැනගන්න ඕනේ. ඒක රටට වැදගත් වෙන්නේ කොහොමද, සමාජයට වැදගත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ව්‍යවසායකත්වයේ කෙරේ ඇල්මක් ඇති වී එහි සැබෑ ක්‍රියාකාරීකයෙකු වෙන්න ඕනේ. අන්තිමට මේ ගන්න සියලුම දැනුම ඔස්සේ මම කලිනුත් කිව්වා වගේ නිතරම කියනවා වගේ ඔබ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕනේ. සමාජයේ කවර හෝ පුජ්‍යල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබා දීම අපි මේකෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන් අනාගතයේදී, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් අනාගතයේදී, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් අනාගතයේදී, උසස් හෝ මධ්‍යම හෝ පහළ හෝ ඕනෑම රැකියාවක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් විදිහට හැසිරෙනවා නම් එයාගේ ජීවිතේ සාර්ථකත්වය කරා ළඟා කරගන්න ඉතා පහසු මාර්ගයක් හැදෙනවා. ඒක නිසා අපේ දරුවෝ මේ වගේ ව්‍යවසායකත්ව භූමිකාවක් කරන්නා වූ සියලුම කාර්යයන් වලින් සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකත්ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිදුර අධ්‍යයන කටයුතු වල හා වෘත්තීයක නියැලීම සඳහා අවශ්‍ය කරන පදනම් දැනුම. අපි දන්නවා අපේ දරුවන්ට පුළුවන් අනාගතයේදී මේ ඉගෙනීම 10 වසර ශ්‍රේණියෙන් 11 ශ්‍රේණියෙන් නතර නොකර අපි දන්නවා උසස් පෙළට ඉගෙන ගන්න පුළුවන්, ඒ වගේම උපාධියකට ඉගෙන ගන්න පුළුවන්. උපාධියක් හදාරලා ඉවරනහම අපේ දරුවන්ට පුළුවන් පශ්චාත් උපාධියක් කරන්න. පශ්චාත් උපාධිත් කරලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් ආචාර්ය උපාධියක් කරන්න. ඉතින් අපේ අධ්‍යාපනය මේ විදිහට පහළ ඉඳලා ඉහළට යනකොට ව්‍යවසායකත්ව කියන ක්ෂේත්‍රය ඔස්සේ අපිට ආචාර්ය උපාධියක් දක්වා හදාරන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා රැකියා සම්බන්ධයෙන් ගත්තාමත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ රැකියායි තා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිම ව්‍යාපාරයක් පටන් නොගත්තත් ව්‍යවසායකත්වයේ සම්බන්ධ දැනුම බෙදා හැරීම, ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් උපදේශනය සැපීම, පහසුකම් සේවා සැපීම වගේ විශාල ප්‍රමාණයක රස්සා ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා ව්‍යවසායකයෙක් විදිහට තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේම අනාගතයේදී ව්‍යවසායකත්වයේ ඉගෙන ගන්න, ඒ වගේම ව්‍යවසායකත්ව ආශ්‍රිත රැකියාවක නිරත වෙන්න මේ දැනුම හේතු කාරණා වෙනවා.
6වෙනි අරමුණ තමයි විෂය අරමුණ සමබර පෞරුෂයකින් හා ඉහළ කාර්ය සාධනකින් යුතු පුජ්‍යලයකු වීම. ඉතින් අපි දන්නවා අපිට ලෝකේ විශාල ප්‍රමාණයක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා අපි ජීවිතේ ඉදිරියට යනකොට. ව්‍යවසායකත්වයේ අධ්‍යයනය කිරීම තුළින් අපි ඉගෙන ගන්නවා කොහොමද පුජ්‍යලයක ඉතා සමබර විදිහට ඒ ලැබෙන අභියෝගයන් වලට මුහුණ දීලා ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා. අපි දන්නවා ව්‍යවසායකයෝ කියන අය තමයි ලෝකේ වැඩිම අභියෝග වලට මුහුණ දෙන කණ්ඩායම. මේ කාලේ ගත්තාම මේ කොරෝනා අර්බුදය නිසා රටේ සිද්ධ වෙලා තියෙන අපි දන්නවා ගොඩක් ව්‍යාපාර අර්බුදයන් වලට ලක් වෙලා. හැබැයි දක්ෂ ව්‍යවසායකයෝ මේ වගේ අභියෝගකාරී අවස්ථාවන්ට මුහුණ දීලා ජය ගන්නවා. ඉතින් අපේ දරුවොත් අනාගතයේදී තමන්ට මතුවෙන ඕනෑම අධ්‍යයන අභියෝගයක්, රැකියා ආශ්‍රිත අභියෝගයක්, තමන්ගේ ජීවිතය පිළිබඳ අභියෝගයක් ඕන එකක් බය නැතුව බාර අරගෙන ඒවට මුහුණ දීලා ඒවෙන් තමන්ගේ සාර්ථකත්වය කරා ළඟා කරගන්න මේ දැනුම කුසලතා ආකල්ප හේතු වෙනවා. 7 වෙනි අරමුණ තමයි ගතික ව්‍යාපාර පරිසරයට උචිත ලෙස අනුවර්තනය වෙමින් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනවා. අපි කලිනුත් කිව්වා වගේ මේ පරිසරය අපි හිතන විදිහට හැමදාම ඒකාකාරී විදිහට තියෙන්නේ නැහැ. අද තියෙන පරිසරය නෙමෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන පරිසරය නෙමෙයි අනිද්දා තියෙන්නේ. අපි මීට අවුරුදු එකමාරකට දෙකකට කලින් විශ්වාස කරේ නැහැ මේ කොරෝනා වගේ අර්බුදයක් ඇවිල්ලා මේ රටේ මිනිසුන්ට මෙච්චර බලපෑමකට ලක් වෙන්න වෙයි. අපි ඔය ගෙවල් වල කොටු කරලා තියයි කියලා අපි විශ්වාස කරේ නැහැ. ඒ වුණාට අද වෙනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ ව්‍යාපාර වලට සිද්ධ වෙලා තියෙනවා ගෙවල් වල කොටු වෙලා ඉන්න මිනිසුන්ට කන්න බොන්න භාණ්ඩ ටික ගෙනිහිල්ලා දෙන්න. ගෙවල් වල කොටු වෙලා ඉන්න දරුවන්ට අපිට අධ්‍යාපනය දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ගෙවල් වල කොටු වෙලා ඉන්න මිනිසුන්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම්, අනිකුත් පහසුකම්, සංවේදන පහසුකම් අපිට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ අභියෝගකාරී පරිසරයන් වලට තමයි අපි මුහුණ දෙන්නේ. ඒ අවස්ථාවකදී ව්‍යාපාරයක් කරනවා කියන්නේ ඊටත් වඩා දැඩි අභියෝගයක්. ඉතින් එවැනි ශක්තිමත් පුජ්‍යලයක් බවට පත් වෙන්න අපි අපේ දරුවන්ව පෙළගස්සනවා මේ විෂය හා සම්බන්ධ වෙලා ඉන්න. 8 වෙනි අරමුණ තමයි ව්‍යාපාර කිරීම සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා දීම හා රැකියා නිර්මාණය කරන පුජ්‍යලයකු බිහි කිරීම. ඔබ කාගෙන්වත් රැකියා ඉල්ලන කෙනෙක් බවට පත් නොවි අනිත් අයට රැකියා නිර්මාණය කරනලා දෙන සාර්ථක ව්‍යාපාරයන් ආරම්භ කරන පුජ්‍යලයක් බවට පත් කර ගැනීම තමයි අපේ ඒකායන අභිමතාර්ථය. ඉතින් අපි විශ්වාස කරනවා කවදා හරි තමන්ගේ උපාධියක් ඉවර වෙලා එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයෙන් හමාර කළා ඕගොල්ලෝ රස්සා පොලිමට එකතු නොවි අනිත් මිනිසුන්ට රස්සාවල් ලබා දෙන විදියට ව්‍යාපාර පටන් ගනිවි කියලා අපි විශ්වාස කරනවා. 9 වෙනි අරමුණ 10න් 9 වෙනි එක දේශීය සම්පත් භාවිතයෙන් ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ඉහළ එකතු කළ වටිනාකමක් ලබා දෙන පුජ්‍යලයකු බිහි කරන එක. අපි දන්නවා මේ රටේ අපිට සම්පත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ රට දූපතක් නිසා රට වටේම තියෙන සාගරය. ඒ සාගරයේ තියෙන සම්පත් 99යි. ඒ වගේම අපේ රටට අවුරුද්ද පුරා ඉරව්ව පායනවා. එහෙම පායලා අවු ඇසි වලින් සරුසාරවත් වෙච්ච භූමියක් අපිට තියෙනවා. ඒ භූමිය තුල සමහරලාට ಖನಿජ ද්‍රව්‍ය තියෙනවා අපිට වඩා වැදගත් වෙන දේවල්. හැබැයි අපි තාම ඒවෙන් හරියටම ප්‍රයෝජනය අරගෙන නැහැ. ඒක නිසා අපේ රටේ තියෙන සම්පත් ටික මේ ගහ කොළ සතා සීපාවා ස්වභාවික දේවල් ඒ වගේම අපේ සංස්කෘතික වටිනාකම් අගනාවන් මේ සියලුම දේවල් අපි උපයෝජනය කළා අපේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඕනේ. මොකද මේ රටක් සංවර්ධනය වෙනවා කියලා කියන්නේ රටේ තියෙන සම්පත් උපයෝජනය කරගෙන එකතු කළ අගයන් එකතු කළා වටිනාකම් වැඩි කරලා ආදායම ජනනය කරගන්න එක තමයි රටක සංවර්ධනය කියලා කියන්නේ. ඉතින් අපේ තියෙන සම්පත් අපි හරියට භාවිතා කළේ නැත්නම් ඒවෙන් ආදායම් ජනනය වෙන්නේ නැහැ. ඒක නිසා අපේ දුව දරුවා අපි විශ්වාස කරනවා අනාගතයේදී මේ අපේ තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සම්පත් මැනවින් සංයෝජනය කළා මේ රටට ඩොලර් වලින් විදේශ විනිමය වලින් ආදායම අරගෙන එන හොඳ දක්ෂ ව්‍යවසායකයෙක් වෙයි කියලා. අවසාන අරමුණ අපි බලාපොරොත්තු වෙන ආර්ථික හා සමාජීය වශයෙන් ඉහළ ප්‍රතිලාභ භුක්ති විඳින ආත්ම අභිමානයෙන් යුත් පුජ්‍යලයක් බිහි කරන එක. අපි ගත්තහම අපේ රටේ ශ්‍රම සම්පත බහුතරයක් පාවිච්චි කරන්නේ විදේශීය රටවල්. ඒ මොකද අපේ රටේ ව්‍යාපාර හරියට බිහි වෙන්නේ නැහැ මිනිසුන්ට අවශ්‍ය කරන රස්සා ප්‍රමාණය දෙන්න පුළුවන් විදියට. ඉතින් අපේ මේ දරුවෝ අනාගතයේදී ව්‍යාපාරයක් පටන් ගත්තොත් සමාජයට කරන්න පුළුවන් සේවය අති විශාලයි. ඉතින් එවැනි පුජ්‍යලයක් අපිට බිහි කළොත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ගොඩක් දේවල් අපිට පහසුවෙන් විසඳගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ අරමුණු 10 තමයි අපි ව්‍යවසායකත්ව අධ්‍යයන විෂය 10 වසරේදී පටන් අරගෙන 11 වසර වෙනකම්ම අපි හැදෑරීම තුලින් අවසානයේ අපි බලාපොරොත්තු වෙන දේ. ඉතින් අපි 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය විතරක් අධ්‍යයනය කළා කියලා විෂය සම්පූර්ණයෙන් ඉගෙන ගන්න බෑ.
හැබැයි දරුවන්ට ඉතා හොඳ දැනුමක් ව්‍යවසායකයෙක් විදිහට හැසිරෙන්න ඕන කරන හොඳ වටපිටාවක් මේ වසර දෙකේදී අපි ලබා දෙනවා ව්‍යවසායකත්ව අධ්‍යයන විෂය හරහා. දැනටමත් 10 ශ්‍රේණිය විෂය එතකොට හදාරලා ඉවරයි. මම දන්නවා අපේ 11 ශ්‍රේණියේ ඉන්න දරුවෝ. ඒතකොට 10 ශ්‍රේණියේදී හදාරපු පාඩම් ආයසරයක් මතක් කළොත් එහෙම පාඩම් 7කින් යුතුව පෙළපොත අධ්‍යයනය කරලා ඉවරයි. ඒකෙදී අපි සාකච්ඡා කළා ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? ව්‍යවසායකත්වයේ වැදගත් වෙන්නේ ඇයි? ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අතර තියෙන සම්බන්ධය මොකද? වෙනස මොකක්ද? එතකොට ව්‍යවසායකයෙක් කොහොමද ව්‍යාපාරිකයෙකුගෙන් වෙනස් වෙන්නේ ආදී දේවල් අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි තුන්වෙනි පාඩමෙන් සාකච්ඡා කළා ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ රටක් විදියට, සමාජයක් විදියට, පුජ්‍යලයක් විදියට ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ මොනවද කියලා අපි සාකච්ඡා කළා. හතරවෙනි පාඩමෙන් අපි සාකච්ඡා කළේ සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපි කියන SMEs කියලා. එතකොට ව්‍යවසායකයා ගොඩක් වෙලාවට පටන් ගන්න කුඩා මට්ටමේ ව්‍යාපාර වලින් අනාගතයේදී ඒවට ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගන්නවා. ඒ පාඩමෙන් සාකච්ඡා කළේ එතකොට ලංකාවේ තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන. පස්වෙනි පාඩමෙන් අපි සාකච්ඡා කළා ව්‍යාපාර පරිසරය ගැන. දැන් මේ අවස්ථාවේදී අපිට හොඳටම පැහැදිලිවම අවබෝධ වෙනවා ව්‍යාපාර පරිසර අධ්‍යයනයේ වැදගත්කම මොකක්ද කියලා. මොන වගේ අභියෝගයන්, මොන වගේ අවස්ථාවන් ව්‍යාපාරයක් කරන කෙනෙකුට මුහුණ දෙන්න සිදු වෙනවද කියලා අපි දන්නවා. ව්‍යාපාරයේ ආරම්භයේ ප්‍රවේශයක් විදිහට අපි අවශ්‍ය කරන මූලික දැනුම ලබා ගත්තා 6 වෙනි පාඩමේදී. 7 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කළා කොහොමද ව්‍යාපාරයක් කරන්න නම් අදහස් උත්පාදනය කරගන්නේ කියලා. මොකද ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ ව්‍යාපාර අදහසක්. එතකොට ව්‍යාපාර අදහස් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන තැනකින් හොඳම අදහස තෝරාගෙන ව්‍යාපාරයක් බවට ඒක පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි 11 ශ්‍රේණියේදී අධ්‍යයනය කරන්නේ. ඒක නිසා මේ 10 ශ්‍රේණියේදී දිගුවක් තමයි අපිට 11 ශ්‍රේණියේ ව්‍යවසායකත්ව අධ්‍යයනයෙන් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපේ නිපුණතා ප්‍රධාන නිපුණතා තුනක් අපි 11 ශ්‍රේණියේදී ආවරණය කරන්න ඕනේ. පළවෙනි නිපුණතාවය තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සැලසුමක් සකස් කරන්නේ. බිස්නස් ප්ලෑන් කියලා අපි කියනවා. ඕන කෙනෙක් දන්නවා අද වෙනකොට බිස්නස් ප්ලෑන් එකක් කිව්වම ගොඩක් අය අහලා උරුදු නමක්. අපේ දුවා දරුවන්ටත් පුළුවන් වෙන්න ඕනේ අනාගතයේදී බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න. අන්නේ ව්‍යාපාර සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ 11 ශ්‍රේණියේදී විෂය අන්තර්ගතය සකස් වෙලා තියෙන්නේ. පාඩම් ප්‍රමාණය ගත්තහම මුළු පාඩම් වලින් පාඩම් 5ක්ම අපි වෙන් කරලා තියෙන්නේ ව්‍යාපාර සැලසුම සකස් කිරීම සඳහා. ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා යෝග්‍ය සංවිධාන වර්ග විමර්ශනය කරනවා. ව්‍යාපාරයක් අපි මොකද්ද අපි පටන් ගන්න ව්‍යාපාරය කියලා තීරණය කළාම අපි දැනගන්න ඕනේ ඒකට අවශ්‍ය කරන ව්‍යාපාර සංවිධාන වර්ගය. තනි පුජ්‍යල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද, සමාගමක්ද ආදී විදිහට විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ අපිට ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. ඒතර අපි සාකච්ඡා කරනවා 6 වෙනි පාඩමේදී පරිච්ඡේදයේදී මේ ව්‍යාපාර සංවිධාන වර්ග මොනවද කියලා. අවසාන පරිච්ඡේදය අපි වෙන් කරනවා මේ නිපුණතා 7ට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතිය බිහිවීමට ඇති ඉඩ ප්‍රස්ථා ගවේෂණය කිරීම සඳහා. මේ ලංකාව වගේ අපේ වගේ රටක කොච්චර ව්‍යවසායකයෙක් වීම සඳහා දිරිමත් කිරීමක් තියෙනවද? එහෙම නැත්නම් කොච්චර බලපෑමක් කරනවද ව්‍යවසායකයෙක් වීම සඳහා කියලා අපි අධ්‍යයනය කරලා බලනවා. ඒ අධ්‍යයනය කිරීමට අපි කියනවා ව්‍යවසායකත්ව සංස්කෘතියක් කියලා. එතකොට අපි වගේ රටක අපි ව්‍යාපාර පටන් ගැනීම සඳහා පෙළඹවීම හෝ නොපෙළඹවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන සංස්කෘතික කාරණා මත. අපි ඒ සංස්කෘතික කාරණා දීර්ඝව සාකච්ඡා කරනවා 11 ශ්‍රේණියේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ අවසාන පරිච්ඡේදයේදී. එතකොට පරිච්ඡේද ටික අපි පෙළගස්සලා තියෙන්නේ එහෙමනම් පරිච්ඡේද 7කින් යුතුයි. මම කලින් කිව්වා වගේම ඒ පරිච්ඡේද පෙළගස්සලා තියෙන්නේ පළවෙනි එක අපි ව්‍යාපාර සැලැස්ම හඳුන්වීම සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. දෙවෙනි පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරනවා අලෙවි සැලැස්ම ගැන. තුන්වෙනි පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරන්නේ නිෂ්පාදන සැලැස්ම ගැන. හතරවෙනි පරිච්ඡේදයේදී පරිස්පාලන සැලැස්ම ගැන සාකච්ඡා කරනවා. පස්වෙනි පරිච්ඡේදයේ මූල්‍ය සැලැස්ම ගැන සාකච්ඡා කරනවා. හයවෙනි පරිච්ඡේදයේ මම කලිනුත් කිව්වා වගේ ව්‍යාපාර සංවිධාන වර්ග ගැන සාකච්ඡා කරන්න අපි වෙන් කරලා තියෙනවා. 7 වෙනි පරිච්ඡේදයේදී ව්‍යවසායකත්ව සංස්කෘතිය ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට මේ විදිහට තමයි පරිච්ඡේද 7කින් යුක්තව අපේ විෂය අපි ගොඩනංවලා තියෙන්නේ
දුවා දරුවන්ට ඉතා පහසුවෙන් මේකේ ගලා යාම අඳුනගන්න පුළුවන්. මුල පරිච්ඡේද පහේම කියන්නේ ව්‍යාපාර සැලැස්ම සැකසීම ගැන තමයි. මුල පරිච්ඡේද පහ ඉවර වෙනකොට අපේ දුව පුතාට පුළුවන් වෙන්න ඕනේ හොඳ ව්‍යාපාර සැලැස්මක් හදන්න. ඉතින් අපි දන්නවා අපි ඉන්න බහුතරයක් අපේ දුව දරුවන්ගේ දෙමව්පියෝ සමහරලාට ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරයට ව්‍යාපාර සැලැස්මක් හදාගන්න අපේ දුව පුතාලාට පුළුවන් වුණොත් තමන්ගේ අසල්වැසියා ව්‍යාපාර කරන කෙනාට ව්‍යාපාර සැලැස්මක් හදාගන්න පුළුවන් වුණොත් ඒ වගේම අපේ දුව පුතා අනාගතයේදී තමන්ගේ ජීවනෝපාය තමන් තීරණය කරන වෙලාවේදී ව්‍යාපාර සැලැස්මක් හදලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වුණොත් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ 11 ශ්‍රේණියේ ව්‍යවසායකත්ව අධ්‍යයන කියන විෂයේ පරමාර්ථය බවට පත් වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි අද දවසේ අවධානය යොමු කරන්නේ මේ අපි කතා කරපු නිපුණතා වලින් නිපුණතා අංක 5 යටතේ තියෙන නිපුණතා මට්ටම් පළමු වන්න. 5.1 කියන නිපුණතා මට්ටම ගැන තමයි අපේ අවධානය අද දවසේ අපි යොමු කරන්නේ. ඒකෙදී අපේ බලාපොරොත්තුව තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය අනාවරණය කරගන්නේ. ව්‍යාපාරයක් පටන් ගන්න නම් මොකටද ව්යාපාර සැලැස්මක් ඕනි? එතකොට අපි ඒක ගැන කතා කරන්න කලින් සාකච්ඡා කරනවා ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකක්ද? ඒකේ ඇතුළත් වෙන්නේ මොනවද? ඔන්නේ කාරණා දෙකත් එක්කම ඊගොට අපි සාකච්ඡා කරනවා ඇයි එහෙනම් ව්‍යාපාර සැලැස්මක් ඕනේ? ගොඩක් අය ව්‍යාපාර කරගෙන යනකොට අපි දකිනවා ඒගොල්ලන්ට සැලැස්මක් නැතුව තමයි ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ. සැලැස්මක් කියන එක හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක විධිමත් ආකාරයට ඉදිරිපත් නොකර තමයි ගොඩක් අය ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒගොල්ලෝ යම්කිසි අවස්ථාවක යම් යම් ආයතන වලින් බැංකුවගේ ආයතන වලින් ව්‍යාපාර සැලැස්මක් ඉල්ලුවාම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි තැනකටපත් වෙනවා. හිර වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි අධ්‍යයනය කළා මොකටද මේ ව්‍යාපාර සැලැස්ම අත්‍යවශ්‍ය වෙන්නේ කියලා හොයලා බලන එක තමයි මේ නිපුණතා මට්ටමේ අරමුණ බවට පත් වෙන්නේ. එහෙමනම් අපි බලමු ඒ නිපුණතාවයේ කලින්ම අපි සාකච්ඡා කරන අන්තර්ගතය මොකක්ද කියලා. පළවෙනි එක තමයි ව්‍යාපාර සැලැස්ම හැඳින්වීම. මම කලින් කිව්වා වගේම. දෙවෙනි අන්තර්ගතය තමයි ව්‍යාපාර සැලැස්ම සැකසීමේ ප්‍රයෝජන හඳුනා ගැනීම. තුන්වෙනි අන්තර්ගතය තමයි ව්‍යාපාර සැලැස්මක සංයුතිය හඳුනාගන්නේ. ඉතින් මෙන්න මේ කොටස් තුන ඇතුළත් වෙලා තමයි 11 ශ්‍රේණිය ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂයේ පළවෙනි පරිච්ඡේදය සකස් වෙලා තියෙන්නේ. අණු කොටස් තුනක් ඒ සඳහා අන්තර්ගත කරලා තියෙනවා. පළවෙනි අණු කොටස 1.1 කියන එක ව්‍යාපාර සැලැස්ම හැඳින්වීම. 1.2 අණු කොටස මේ පරිච්ඡේදයේ ව්‍යාපාර සැලැස්මක සංයුතිය සාකච්ඡා කිරීම. 1.3 මේ පරිච්ඡේදයේ ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය තීරණය කිරීම. එතකොට මේ පළමු පාඩමේ නිපුණතා මට්ටම් 5.1 කියන නිපුණතා මට්ටම කොටස් තුනකට කඩලා තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකේ පළවෙනි කොටස ව්‍යාපාර සැලැස්ම හැඳින්වීම. අපි දන්නවා දැන්ටම අවබෝධයක් තියෙනවා මම කියපු කාරණාවලට අනුව ගත්තාම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යවසායකයක් කියන්නේ මොකක්ද? ඒක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් නම් ඒ මොනවාද? මහා පරිමාණ ව්‍යාපාරයක් නම් ඒක මොන වගේ එකක්ද කියලා අපේ දරුවන්ගේ හිත තුළ දැන් මැවෙනවා. එතකොට ව්‍යාපාර සැලැස්මක් කියනකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ව්‍යාපාරයක් සිදු කිරීම සඳහා අවශ්‍ය වෙන මාර්ගෝපදේශ මාලාවක් යම් කිසි විදිහකට තියෙනවා නම් ඉදිරිපත් වෙලා තියෙනවා නම් අන්න ඒක තමයි ව්‍යාපාර සැලැස්ම. සැලැස්මක් කියලා කියන්නේ අපි දන්නවා පළවෙනි දේ තමයි සැලැස්මක තියෙන්න ඕනේ අරමුණු. අපි ඕන දෙයක අනාගතයේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන දේවල් අපි කියන අරමුණු කියලා. අපේ පෞද්ගලික ජීවිතේ අරමුණු තියෙනවා. දැන් අපේ දුව පුතා මේ වෙනකොට පිළිහිටවලා තියෙන අරමුණ තමයි මේ ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් අන්න ඒ අරමුණ කරා ගමන් කිරීමට දැන් සැලැස්මක් තියෙන්න ඕනේ අපේ දරුවෝ ගාව. තමන්ගේ ජීවිතයේ සැලැස්මක් අනුව ගත කරන දරුවන්ට දැන් හොඳ සැලැස්මක් හදලා තියෙන්න ඕනේ මේ 11 ශ්‍රේණියේදී මුහුණ දෙන්න සිදු වෙන සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න. ඒක අරමුණ ඒ අරමුණේ අපිට ඕනනම් පිළිහිටව ගන්න පුළුවන් අවසාන ඵලයක් මොකද්ද කියලා කෙනෙකුට කියන්න පුළුවන් මම ඒ වලින් 9ක් ගන්නවා. තව කෙනෙකුට කියන්න පුළුවන් මම විශිෂ්ට ලෙස විභාගයේ සමත් වෙනවා.
තව කෙනෙකුට කියන්න පුළුවන් මම විභාගයේ සමත් වෙනවා. ඔය විදිහට අරමුණේ විවිධාකාර මට්ටම් අපිට තීරණය කරගන්න පුළුවන්. ඒ අරමුණු තීරණය කරගත්තට පස්සේ සැලැස්මේ දෙවෙනි කාරණය තමයි අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ගන්න එක. අරමුණ තීරණය කිරීම තීරණය කරගත්ත අරමුණ ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මොනවාද කියලා තීරණය කරන්න ඕන. අපි ඒ වලින් 9ක් ගන්නවා කියලා තීරණය කරගත්තොත් මේ සඳහා ඔයා කළ යුතු අපේ දරුවෝ කළ යුතු ක්‍රියාකාරකම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. උදෙන් නැගිටින්න වෙනවා. පොතපත පාඩම් කරන්න වෙනවා. ඒ වගේම දවසේ කාලසටහනක් හදා ගන්න වෙනවා. කාලසටහනට අනුව වැඩ කරන්න සිද්ධ වෙනවා. පොතපතට අමතරව අමතර ඉගෙනීම ලබා ගන්න දැනුම ලබා ගන්න යම් යම් ක්‍රමවේදයන් හොයා ගන්න වෙනවා. තමන් නොදන්නා කරුණු කාරණා දන්න කෙනෙකුගෙන් අහලා විසඳ ගන්න වෙනවා. ඔය වගේ තමන්ගේ අරමුණට ළඟා වෙන්න නම් ඊටා විශාල කාර්යාවලියක් කාර්යලයිස්තුවක් අපි පිළිපදින්න ඕනේ. අරමුණ පිහිටවා ගැනීම ඒ අරමුණ කරා ළඟාවීම සඳහා අවශ්‍ය කරන කාරණා ලයිස්තු ගත කිරීම කියන දෙක එකතු වුණාම අපි කියනවා සැලැස්මක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා පාසලකුණත් සැලැස්මක් තියෙනවා. පාසලේ පන්ති කාමර බෙදලා තියෙනවා. පන්ති කාමර වලට දරුවෝ වෙන් කළා තියෙනවා. ඒ දරුවන්ට පන්ති කාමරයේ ගත කරන කාලය ඉස්කෝලේ පාසල් කාලය කියලා අපි කියනවා. පාසල් කාලය පරිච්ඡේද වලට කඩලා තියෙනවා. ඒ පරිච්ඡේද වලට ගුරුවරුන් අනුයුක්ත කළා තියෙනවා. ඒ පරිච්ඡේදවලදී ගුරුවරුන් එන්න බැරි වුණොත් ඒකට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරනවා. විදුහල්පතිතුමා මේ සියලුම දේවල් නිරීක්ෂණය කරනවා පාසලේ. අංශභාර ගුරුවරුන් මේ සියලුම දේවල් නිරීක්ෂණය කරනවා. මෙසේ පන්ති කාමරයක තියෙන සැලැස්ම අපි කියනවා පන්ති කාලසටහන කියලා. පන්ති කාලසටහන හැදිලා පාසලට හැදෙනවා සමස්ත කාලසටහනක්. සමස්ත සැලැස්මක්. එහෙම හැදිච්ච සමස්ත සැලැස්ම වාරයකට සීමා වෙනවා සමහරලාට වර්ෂයකට සීමා වෙනවා. ඊළඟ වර්ෂයේදී නැවත වාරයක් අපි සැලැස්ම හදනවා. හදලා ඉවරලා මේ සැලැස්ම අනුව තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. අපේ අරමුණු වලට පාසලේ අරමුණු වලට ළඟා වීම සඳහා දරුවෝ සූදානම් කරන්න, ගුරුවරු පෙළගස්වන්න, අනිකුත් අවශ්‍ය කරන සම්පත් පන්ති කාමර කාලය වෙන් කරන්න අපිට සැලැස්මක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක අපි ප්‍රායෝගිකව පාසල් යනකොට මේ දුවා දරුවෝ නිතරම දකිනවා. එතකොට අපිට පැහැදිලිවම සරලවම පේන්න තියෙන සැලැස්ම තමයි එහෙනම් අපි පන්ති කාමරයේ තියෙන සැලැස්ම, පාසලේ තියෙන සැලැස්ම, ඊට පස්සේ තමන්ගේ පෞද්ගලික ජීවිතයට හදාගන්න සැලැස්ම. ඒ වගේම අපි දන්නවා රටකට ඕනේ සැලැස්මක්. රටේ ඊළඟ වර්ෂයේ ගෙවන්නේ කොහොමද? ඒ රටේ ඊළඟ වර්ෂයේ ආදායම මොකක්ද? ඊළඟ වර්ෂයේදී මේ ලැබෙන ආදායම අපි වියදම් කරන්නේ කොහොමද කියලා. ඒ හදන සැලැස්මට අපි කියනවා අයවැය කියලා. රටක අයවැය. එතකොට අවුරුද්දකට හදන අයවැයට අනුව තීරණය කරනවා ආදායම් මෙච්චරයි, වියදම් මෙච්චරයි. ඒ ආදායම වියදම අතර ગેප් එක නැත්නම් හිදස මෙච්චරයි. ඒ හිදස පියවගන්නේ මෙසේය කියලා අපේ රාජ්‍යයේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනවා. එතකොට අන්න ඒකත් සැලැස්මක්. නිසා අපි මේ සැලැස්ම වල එක්කම තමයි ජීවත් වෙන්නේ. මේ සමාජයේ අපේ ගෙදර ඒ වගේම අපි ඉගෙන ගන්න පාසලේ අපි අපේ දෙමව්පියෝ වැඩ කරන ආයතනවල මේ සියලුම තැන්වල අපිට දකින්න තියෙන දේවල් තමයි සැලසුම් කියන දේවල්. සැලසුම් අනුව වැඩ කළොත් අපිට පුළුවන් සාර්ථක කරගන්න තමන්ගේ අරමුණු. අපි දැන් තේරුම් ගත්ත එහෙමනම් සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා. සැලැස්මක් කියන එක ඉතාමත් සරලවම ගත්තොත් අපේ අරමුණු පිහිටවා ගැනීම සහ ඒ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාවලීන් තීරණ මොනවද කියලා තීරණය කරන එක. එතකොට මේක රූපසටහනකින් ඉදිරිපත් කළොත් සැලැස්මක් කියලා කියන්නේ යම්කිසි වාර්තාවක්, ලිපියක්, ලේඛනයක්. ඒ ලේඛනය ඇතුළත අන්තර්ගත වෙන ප්‍රධාන කරුණු දෙකයි. එක කොටසක් තමයි ඒ ලේඛනයේ තියෙනවා යම් නිශ්චිත අරමුණක් හෝ අරමුණු. අපිටත් හදාගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ ඊළඟ අවුරුද්දේදී මොකද කරන්න කියලා අරමුණු කිහිපයක්, එහෙම නැත්නම් එක අරමුණක්. අපේ දරුවන්ට එක අරමුණකට වැඩ කරන්න පුළුවන්, නැත්නම් අරමුණු කිහිපයකට වැඩ කරන්න පුළුවන්. එහෙම අරමුණු කීපයක් තියෙනවා නම් අපි දන්නවා තුලනාත්මක වෙන්න ඕන. බැලන්ස් එකක් තියෙනවා. අරමුණු පිහිටව ගැනීම එතකොට අපේ සැලැස්මේ එක කොටසක්. ඒක නිසා හොඳ අරමුණු පිහිටවගත්ත පුජ්‍යලයකට හොඳ සැලැස්මක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දෙවෙනි කොටස තමයි ඒ අරමුණු ළඟා කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ග නිර්ණය කරන්න. අරමුණක් තියෙනවා නම් මං කලිනුත් කිව්වා වගේ අපි යා යුතු තැන දන්නවා නම් යා යුත්තේ කෙසේද කියලා අපි තීරණය කරන්න. අරමුණ ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මොනවද කියලා තීරණය කරන එක තමයි දෙවෙනි කොටස.
එතකොට සැලැස්මේ අරමුණු තියෙනවා. අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ඇතුළත් වෙනවා. ව්‍යාපාරයකට ගත්තාම ව්‍යාපාරයක සැලැස්ම එතකොට මේ කියපු දේවල්ම තමයි ඇතුළත් වෙන්නේ. හැබැයි ඉලක්ක ගත වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සාර්ථකත්වය. ව්‍යාපාරයේ දියුණුව. ව්‍යාපාරයේ සංවර්ධනය ඉලක්ක කරගෙන අරමුණු පිහිටවනවා නම් ඒ අරමුණු ළඟා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග තීරණය කරනවා නම් අපි ඒකට කියනවා සරලව ව්‍යාපාර සැලැස්මක් කියලා. එතකොට ව්‍යාපාර සැලැස්මකත් එහෙනම් තියෙන්නේ මොනවද? යම් නිශ්චිත ව්‍යාපාර කටයුත්තක් සඳහා ඉතා හොඳින් අධ්‍යයනය කොට එම ව්‍යාපාර කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා වූ සියලුම ක්‍රියාමාර්ග නිර්ණය කිරීමයි. අපි දන්නවා ව්‍යාපාරයේ කර්මුණ ව්‍යාපාරයේ සාර්ථකත්වය. එහෙමනම් ව්‍යාපාරයේ සාර්ථක කරගන්න මොනවද අපි කරන්න ඕනේ? අපේ ඔළුවට එකපාරට අදහසක් ආවට අපි ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. අපි තීරණය කරන්න ඕනේ මේ ව්‍යාපාර අදහස සාර්ථක කරගන්න නම් අපි මොන වගේ දේවල් සිද්ධ කළ යුතුයිද? ඒවා පෙළගස්සලා හොඳ වාර්තාවක් විදිහට ඉදිරිපත් කරගන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා ව්‍යාපාර සැලැස්මක් කියලා. එතකොට මම මෙතන මේ උදාහරණයක් අරගෙන තියෙනවා. ව්‍යාපාර අවස්ථාවකට අදහසක් මතුවෙනවා ලංකාවේ එක ව්‍යවසායකයෙකුට. එයා කල්පනා කරනවා අපි මේ හැමදාම අඩු මුදලට ලඝු කරලා තියෙන බඩිරිඟු කඩරලා කොහොමද වටිනාකමක් එකතු කරලා හොඳ වෙළඳපොලේ අගය එකතු කළ භාණ්ඩයක් බවට පරිවර්තනය කරන්න කියලා අදහසක් එයාට එනවා. එයාගේ හිතේ මැවෙනවා මැජික් කෝන් කප් එකක්. ඒකට නම තියෙනවා එයා මැජික් කෝන් කියලා. හදන්නේ බඩිරිඟු වර්ගයකින් ස්වීට් කෝන් කියලා. ඒක ලස්සන්ට කප් එකක් විදිහට ඉදිරිපත් කළා. ඒ කප් එක කොහේ හරි පාරක් අයිනේ තියාගෙන විකුණනවා වෙනුවට එයා තීරණය කරනවා මේ කප් එක ලස්සන හට් එකක් ඇතුලේ ලස්සනට ඇඳ පැළඳගත්ත පුජ්‍යලයෝ යොදාගෙන ඉතා පිළිවෙලකට පිරිසුදුවට හදලා පාරිභෝගිකයන්ට අලෙවි කරොත් සාමාන්‍ය බඩිරිඟු කරලක වටිනාකම වගේ 10 ගුණයක් විතර වටිනාකම් වැඩි කරගන්න පුළුවන් කියලා එයා තීරණය කරනවා. මෙන්න මේ තීරණය එයා විවිධ පැතිකඩයන් ඔස්සේ අධ්‍යයනය කළා සකස් කරනවා. පළවෙනියට මේ මැජික් කෝන් කප් එකේ ආකර්ෂණීය බව රැක ගැනීම සඳහා තියෙන ගුණාංග ටික, රසවත්භාවය වර්ධනය කර ගැනීම සඳහා තියෙන්න ඕනේ ගුණාංග ටික මොනවද අපි මේ බඩිරිඟුත් එක්ක එකතු කරන්න ඕනේ, මිශ්‍ර කරන්න ඕනේ, කොහොමද බඩිරිඟු කරල තම්බලා කල් තියාගෙන මේක පාරිභෝගිකය ඉල්ලපු වෙලාවට උණු උණුවේ හදලා දෙන්න කියන එක හොයලා බලනවා. හොයලා බලලා මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එයා සැලැස්මක් හදාගන්නවා. ඊට පස්සේ භාණ්ඩය ඇසුරුම් කිරීම කරන්නේ සම්බන්ධයෙන් සැලැස්මක් හදනවා. පාරිභෝගිකයට කොහොමද මේක ඉල්ලුවාම දෙන්නේ? ඒක ලස්සනට කප් එකකට දාලා තවත් බෑග් එකකට දාලා අවශ්‍ය නම් ඉවලේ කන්නත් පුළුවන්. එහෙම නැත්නම් අරගෙන යන්නත් පුළුවන් විදිහට කොහොමද මේ පාරිභෝගිකයට මේක ඉදිරිපත් කරන්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ඒක කොතන තියලාද විකුණන්නේ කියලා කල්පනා කරලා ඒකට ආකෘතියක් හදා ගන්නවා. මේ මැජික් කෝන් කියලා හට් එකක ආකෘතියක් හදා ගන්නවා. ඒ ආකෘතිය හදාගන්න එකත් ව්‍යාපාර සැලැස්මේ කොටසක්. එතකොට එතනක් තියෙනවා අපේ චින්තනය අලුතෙන් නිර්මාණශීලී විදියට හදලා වැඩි වියදමක් යන්නේ නැතුව ඕන තැනක පහසුවෙන් ස්ථානගත කරන්න පුළුවන් විදිහට මේ හට් එක හදා ගන්නවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා මේක කොහොමද පුහුණු කාර්ය මණ්ඩලයකින් මේ භාණ්ඩය නිෂ්පාදනය කළ පාරිභෝගිකයාට වැදගත් විදිහට මේක අලෙවි කරන්නේ. සේවකයෝ බඳව ගන්නවා, පුහුණු කරනවා. පුහුණු කරලා ඉවරලා එයා කල්පනා කරනවා දැන් මේ හට් එක මගේ ඉඩම් අරගෙන මම සල්ලි ගෙවලා ඉඩම් අරගෙන පිහිටවනවද එහෙම නැත්නම් මම පාරිභෝගිකව වඩා වැඩියෙන් ගැවසෙන තැන්වල ගිහිල්ලා මේ හට් එක ස්ථානගත කරනවද කියලා. එතකොට එයා තෝරගන්නවා සුපර් මාකට් වගේ රෙදිපිලි අලෙවි සැල් වගේ ස්ථාන තෝරගන්නවා. තෝරගෙන ගිහිල්ලා ඒ තැන්වල තමයි මේ හදාගන්න හට් එක තියන්නේ. ඒ හට් එක ඊට පස්සේ එලිමහනක තියනවද නැත්නම් ගෘහාශ්‍රිත ඇතුළු පරිසරයක තියනවද කියලා තීරණය කරනවා. තීරණය කළා සමහර ඒවා එලිමහනක තියෙනවා, සමහර ඒවා ඇතුල් ස්ථානයක ඇතුළත ස්ථානගත කරනවා. ඉතින් මේ ආකාරයට විවිධාකාර තීරණ අරගන්නවා. අරගෙන ඉවරලා ව්‍යාපාරය සාර්ථක කරගන්නවා. ඒ වගේ මේ සියලුම දේවල් වලට යාට අවශ්‍ය වෙන අරමුදල්. එතකොට අරමුදල් සම්පාදනය කරගන්නේ කෙසේද කියලා තීරණය කරනවා. තීරණය කළා ඒ අරමුදල් සැලැස්මකුත් හදලා ව්‍යාපාරය ආරම්භ කළා. දැන් ඉතා හොඳට මේ ව්‍යාපාරය ලංකාවේ පවත්වාගෙන යනවා.
පවත්වාගෙන යන ගමන් එයා කල්පනා කරනවා කොහොමද මේ ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කරන්න කියලා. මේ වෙනකොට එයා තමන්ගේ සැලැස්ම සකස් කරන්නේ මේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා. ඉතින් දුවේ පුතේ බලන්න පටන් ගත්තේ බඩිරිඟු කරලකින්. ඒ කරලක සාමාන්‍ය වෙළඳපොලේ මිල රුපියල් 20ක් 30ක් වගේ වෙන්නේ. මේ මැජික් කෝන් එකක් හදලා ඒ බඩිරිඟු කරලක රුපියල් 20ක් 30ක් වෙන වටිනාකම එයා වැඩි කරනවා රුපියල් 200ක් 250ක් දක්වා වැඩි කරනවා. ඉතින් මෙන්න මේ වගේ ව්‍යාපාර සැලැස්මක් හදලා සාර්ථක කරගන්න පුළුවන් නම් තමන්ගේ අනාගත ව්‍යාපාරයක් මේ රටේ මිනිස්සු ගොඩකට රස්සා දෙන්න පුළුවන්. අපේ රටේ ගොවීන්ට සහනයක් වෙන්න පුළුවන්. මේ මැජික් කෝන් එක හදලා විකිණීම නිසා බඩිරිඟු ගොවීන් ඉතා විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිකාව ස්ථාවර කරගෙන තියෙනවාද. ඒ වගේම රස්සා ඉතා විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. අඩුම ගානේ එක මැජික් කෝන් අවුට්ලට් එකකට එක සේවකයා ගාන ඉන්න ඕනේ. ඒ වගේ සේවකයෝ විශාල ප්‍රමාණයකට අද රස්සා හම්බෙලා තියෙනවා. එහෙමනම් ව්‍යාපාර පරිසර තත්ත්වයන් විමසලා බලලා මම ওই කලින් කිව්වේ ව්‍යාපාර පරිසර තත්ත්වයන් ඒ සියලුම දේවල් විමසලා බලලා ව්‍යාපාරය කුමක්ද කියලා තීරණය කළා. අපි ගාව තියෙන සීමිත සම්පත් අපිට අසීමිතව සම්පත් නැහැ. සීමිත සම්පත් ප්‍රමාණයෙන් අරමුදල් ගත්තාම සීමිතයි. සේවකයෝ ගත්තාම මුලින් සීමිතයි. අපිට ගොඩාක් සේවකයෝ බඳවගෙන පඩි ගෙවන්න බෑ මුල කාලේ. සමහරලාට අපිත් ව්‍යවසායකයෝ විදිහට වැඩ කරනවා. වැඩ කළා තමයි අපේ ව්‍යාපාරය නිෂ්පාදනය කරන්නේ, ඇසුරුම් කරන්නේ, බෙදාහැරීම කරන්නේ. මේ සාර්ථක වෙච්ච ව්‍යවසායකයෝ සියලුම දෙනා වගේ මුල කාලයේදී තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තමන්ගේ අතින්ම කරපු අය. විකිණීම තමන්ම කරපු අය. තමන්ගේ භාණ්ඩ ටික හදලා මෙහෙම අත් දෙකට අරගෙන නැත්තම් ඔලුව උඩ තියාගෙන කඩයක් ගාන ගිහිල්ලා විකුණපු අය. සාර්ථක ව්‍යවසායකයෝ. ඉතින් මේ සියලුම දේවල් ඊටමත් මනමින් අධ්‍යයනය කළා පියවරෙන් පියවර සාර්ථක කර ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් ඇතුළත් කරලා හදාගන්න ලේඛනයට අපි කියන එක නිසා ව්‍යාපාර සැලැස්මක් කියලා. තොර ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ පවත්ම යාගෙන යාමේදී මම කිව්වා මැජික් කෝන් පටන් ගන්නකොට සැලැස්මක් තිබුණා. දැන් පවත්වාගෙන යනකොට සැලැස්මක් තියෙනවා. ඒක නිසා පටන් ගත්තාට පස්සේ සැලසුම ඉවර වෙන්නේ නැහැ. පටන් ගත්තට පස්සේ අපි කල්පනා කරනවා ඊගාව අධීර මොකද්ද ව්‍යාපාරයේ වර්ධනාධීරයක් වෙන්න පුළුවන්. ඒතොර මේ වර්ධනාධීරයට සැලැස්ම හදා ගන්න ඕන. එම ව්‍යාපාරය මගින් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු හා ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විවිධ කාර්යයන් සංවිධානය කර විධිමත් ආකාරයට පිළියෙල කරන ලබන ලේඛනය තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යාපාර සැලැස්ම. මේක ලේඛනයක්. ලස්සනට හදන ලේඛනයක්. හැබැයි මේක හිතලුවක් නෙවෙයි. ඊටාම හොඳින් අපි කරන්න යන දේ අධ්‍යයනය කළා. ඊටාම සැබෑ දේවල් ඇතුළත් කළා සකස් කරන ප්‍රායෝගික ලේඛනයක්. ව්‍යාපාර සැලැස්මක් දැක්ක කෙනෙකුට කියන්න පුළුවන් මේ ව්‍යාපාර සැලැස්ම ලියපු කෙනා ඊටා හොඳ අධ්‍යයනයකින් තමන්ගේ ව්‍යාපාරය පටන් ගැනීම සඳහා ඊටා උවමනාවකින් කැපවීමකින් තමයි මේ ව්‍යාපාර සැලැස්ම හදලා තියෙන්නේ. සමහරු ඉන්නවා බොරුවටත් ලියන අය. එතකොට ඒවා අපිට අඳුර ගන්න පුළුවන් ව්‍යාපාර සැලැස්මක් අධ්‍යයනය කරනකොට මේ ලියපු කෙනා කොච්චර කැපවීමකින් කොච්චර අධ්‍යයනයකින් මේ ව්‍යාපාර සැලැස්ම සකස් කරගෙන තියෙනවද කියලා කියන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාර සැලැස්මක් හදන්න අදහස් ගැන සාකච්ඡා කරනවා. අපි පොඩ්ඩක් බලමු අදහස් කීපයක් පොඩි වීඩියෝ එකකින් විනාඩි 2ක් 3ක් යයි බලලා එමු ව්‍යාපාර අදහස් ටිකක් මේ ලංකාවේ ඉන්න අපේ තරුණ පුජ්‍යලයක් හදලා තියෙන වීඩියෝ එකක් මාත් දැක්කේ YouTube එකේ. අපි බලලා එමු කොටසක් විතරක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සම්පූර්ණ වීඩියෝවක් තියෙනවා YouTube එකේ. අපි පොඩි කොටසක් බලමු. ඔබත් ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියාගෙන හිත ඉන්න කෙනෙක් නම් මොකද්ද පටන් ගන්න ව්‍යාපාරය කියලා අදහසක් නැත්තම් මෙන්න අද අපි දැක්මෙන් අරන් ආවා ව්‍යාපාර අදහස් 40ක්. පුළුවන් ව්යාපාරයක්. ඒ තමයි හොබි ක්ලාස් එකක්. විනෝදාංශ පන්තියක්. ඔබට මට අඩුම තරමේ එක විනෝදාංශයක් හරි තියෙනවා. හිතන්න ඔබට පුළුවන් නම් ඩාන්ස් කරන්න, මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න, චිත්‍ර අඳින්න, සිං කරන්න. ඔබට පුළුවන් ඔබේ හැකියාව තව කෙනෙක්ට බෙදා දෙන්න. එහෙම බෙදා දෙන ගමන් ඔබට මුදලකුත් ලැබෙයි, ඒ වගේම ලොකු සතුටකුත් ලැබෙයි. එයා සමගම යන තවත් අදහසක් තමයි ක්‍රීඩා පුහුණුකරුවෙකු වීම. මේකත් ඔබ යම්කිසි ක්‍රීඩාවක් සඳහා දක්ෂ නම් ඔබට පුළුවන් පටන් ගන්න. මේ සඳහා ලොකු පිරිවැයක් වැයවන්නෙත් නැහැ. ඔබේ හැකියාව පමණයි. ඒ වගේම මේ තුලින් ඔබේ ආසම ක්‍රීඩාව නැවත කිරීමට, තව කෙනෙක්ට පුරුදු කිරීම තුලින් සතුටක් ලබා ගැනීමටත් ඔබට හැකි වෙනවා. 11 වෙනි ව්‍යාපාරික අදහස තමයි කුඩා ළමුන් බලා ගැනීම. ඔබත් ජීවත් වන්නේ නාගරිකව නම් කාර්යබහුල ජීවිතයේ කාර්යබහුල දෙමව්පියන්ට ඔවුන්ගේ ළමුන් බලා ගැනීම සඳහා විසඳුමක් තමයි ඔබ ඉදිරිපත් කරන්න යන්නේ. කාර්යබහුල දෙමව්පියන් වැඩ නිම වෙලා එනතුරු ඔවුන්ගේ කුඩා ළමුන් ආදරෙන් බලා ගන්නක ඔබටත් කරන්න පුළුවන් නම් ඒක හොඳ ආදායම් මාර්ගයක් වේවි. කුරියර් සර්විස් එකක්,
ඩිලිවරි සර්විස් එකක් ඔබට පටන් ගන්න පුළුවන් නම් තවත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. අද ලෝකයේ රටවල් වල තියෙන ජනප්‍රියතම සේවාවක්. ඔබ සතුව මෝටර රථයක් හෝ යතුරු පැදියකින් හුවත් ඔබට මේ සේවාව පටන් ගැනීම කළ හැකියි. ඊළඟ අදහස තමයි ජංගම කෑම රථයක්. ෆුඩ් කාර්ට් එකක් පටන් ගැනීමේ තියෙන වාසි තමයි සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් හෝ කැෆේ එකකට වඩා පාරිභෝගිකයන් ඔබ වෙත එනතුරු බලා සිටිනවට වඩා ඔබට පුළුවන් පාරිභෝගිකයන් සිටින තැනට ගිහිල්ලා ඔබේ කෑම අලෙවි කිරීම සිදු කරන්න. ඊට අමතරව මෙහි පිරිවැය අඩුයි. 14 වෙනි අදහස අපිට කෙලින්ම ව්‍යාපාරයක් කියලා කියන්නත් අමාරුයි. ඒක එක්කෝ ආදායමක් ඔබට ලැබෙයි. එහෙම නැත්නම් ඔබේ තියෙන වියදමක් අඩු වෙයි. මෙහිදී සිදුවන්නේ ඔබේ ගමන තව කෙනෙක් සමග බෙදා ගැනීම. උදාහරණයක් ගත්තොත් ඔබ මීගමුවේ ඉඳලා කොළඹට වැඩට යනවා. ඔබේ කාර් එකේ සතියට දවස් 5ක්. ඔබට පුළුවන් නම් මීගමුවේ ඉඳලා කොළඹට වැඩට යන තව 3 දෙනෙක් 4 දෙනෙක් හොයාගන්න. ඔවුන්ගෙන් ඔබට පුළුවන් දෛනිකව හෝ මාසිකව මුදලක් අය කරන්න. මේ ආකාරයෙන් මුදලක් අය කිරීමේදී ඔබට ආදායමක් ලැබෙන අතරම ඔබේ පොකට්ටුවට, ඔවුන්ගේ පොකට්ටු වලට, රටේ ට්‍රැෆික් එකට, පරිසර දූෂණයට ඒ හැම දෙයකම හොඳක් සිද්ධ වෙනවා. ඊළඟ අදහස පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම. ලංකාව තුළ තරම් ජනප්‍රිය අදහසක් නොවුනත් බොහොමයක් රටවල ඉතාමත් ජනප්‍රිය ව්‍යාපාරයක්. ඔබට හැකිනම් කොයිම ආකාරයක හෝ පාරිභෝජනය කළ භාණ්ඩ මිලදීගෙන ඒවා සකස් කර නැවත විකිණීමට ඉන් ඔබ ලාභයක් උපය ගැනීමට හැකි වෙනවා. එතකොට මේ වීඩියෝ එකේ කිව්වා අදහස් 40. ව්‍යාපාර ආරම්භ කරන්න ඕනේ නම් ලොකු මුදලක් ගැන හිතන්න ඕනේ නැහැ. ලොකු මට්ටමක් ගැන හිතන්න ඕනේ නැහැ. ඊටාම සුළු මට්ටමින් Tamanට හැකි මට්ටමින් තමන්ගේ ආශාවන්, තමන්ගේ කැමැත්ත සහ හැකියාව කියන දෙක සංකලනය කරලා කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් 40. 40 හැමෝටම කරන්න බෑ. ගොඩක් හැමෝටම කරන්න බෑ. එකක් විතරක් සමහරලාට අපිට හිතෙන්න පුළුවන් මේක මට හොඳයි කියලා. ඒතර මම එතනින් එකක් තෝරගත්තා. ඒ 40න් එකක් තිබුණා අපි කියනවා ෆුඩ් ට්‍රක් කියලා. ආහාර අලෙවි කිරීමේ ජංගම රථ. නේද? අපේ අයට කියපු ගමන් ඔළුවට එනවා ටක් ගාලා මොකක්ද? ඔව් මං හිතන්නේ අපි ගොඩක් අය දන්නවා ජංගම අලෙවි රථ වලින් වැඩිපුරම අලෙවි කරනවා බේකරි නිෂ්පාදන. ඒ බේකරි නිෂ්පාදන අලෙවි කරන ජංගම රථයක් ටක් ගාලා ඔළුවට එනවා. හැබැයි දුවේ පුතේ බලන්න ඒ ජංගම අලෙවි රථයක් Tamanට අනන්‍ය වූ ආකාරයට, ඊට ආකර්ශනීය විදිහට, ඊ타ත්ම පාරිභෝගිකයන්ගේ සිත් ගන්නාසුළු විදිහට සකස් කළා අපිට පුළුවන් ආහාර නිෂ්පාදනය, පළතුරු නිෂ්පාදනය, පළතුරු බීම වර්ග නිෂ්පාදනය, ඒ එළවලු නිෂ්පාදනය, එළවලු ඇසුරෙන් සකස් කරන ආහාර නිෂ්පාදනය කරන ගමන්ම අලෙවිය කියන දේවල් සිද්ධ කරන්න මේ තියෙන ලෝකයේ එවැනි උදාහරණයක්. අපි චුට්ටක් තව වීඩියෝ එකක් බලමු. ඒ වගේ රථයක් කොහොමද ඊට ආකර්ශනීය විදිහට සකස් කරගන්නේ කියලා. නැත්නම් අපේ දරුවෝ හිතන්නේ අපි හැමදාම දකින ආකාරයේ විතරයිනේ ජංගම රථයේ විදිහට. අපි චුට්ටක් බලමු මේ වගේ අලුත් විදිහට හදලා නිර්මාණශීලී විදිහට මේ රථය කොහොමද සකස් කරන්න කියලා තව පොඩි වීඩියෝ එකකින් බලමු.
හරි. එතකොට ඒ වීඩියෝ එකෙන් දැක්කා මේ ජංගම රථය අපි හැමදාම දකින මේ ත්‍රිරෝධ රථයම වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම මේ ජංගම රථයේ මහා ලොකු වියදමක් කරලා හදන්න ඕනෙත් නැහැ. සල්ලි දීලා එහෙමම අලුතෙන්ම රථයක් ගන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් පාරෙන් ධාවනයෙන් ඉවත් කරපු බස් රථයක් අරගෙන මේ ජංගම අලෙවි රථය නැත්තම් ජංගම ආපන ශාලාව ජංගම ආහාර අලෙවිසැල පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි ධාවනය කරගන්න බැරි තත්වයට දි รา පත් වෙච්ච අබලන් වෙච්ච වාහනයක් අරගෙන අපිට ඒක සකස් කරලා ගන්න පුළුවන්. මොකද මේක ඉතා විශාල වේගයෙන් යන එහෙම නැත්තම් ගොඩාක් පාරේ දුවන වාහනයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි ජනතාව ගැවසෙන ස්ථානයකට ගිහිල්ලා නතර කරගෙන අලකිරීම සඳහා තමයි අපිට මේ රථය අවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපිට ඕනම පරණ ධාවනයෙන් ඉවත් කළ භාවිතයෙන් ඉවත් කළ රථයක් නැවත අලුත් වැඩියා කරලා මේ තත්ත්වයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මිල අඩු වාහනයක් අරගෙන අපේ රටේ තියෙන ශ්‍රමය දැනුම පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක ලස්සනට අපි කියනවා නවීකරණය කරන්න, මොඩිෆයි කරන්න. එහෙම මොඩිෆයි කළා ඊටමත් ආකර්ශනීය ජංගම අලෙවි රථයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක නිර්මාණය කරපු ගමන් මතක් වෙන්න නරකයි අපි හැමදාම මේකේ විකුණන්නේ මොනවද කියලා තීරණය කරන එක අන්න සැලැස්මක් හදා ගන්නවා. එතකොට සැලැස්ම ඇතුලේ තියෙන්න ඕනේ මේ රථය පළවෙනි එක, මොඩල් එක, ආකෘතිය. අපි ඒකට කියනවා ව්‍යාපාරය කියලා. එතකොට ව්‍යාපාරය තමයි දැන් ජංගම රථයක් අපි නිර්මාණය කළා ඒකේ මොනවා හරි දේවල් අලෙවිකරණය. එතකොට ඒක හැම කෙනෙක්ම කරනවා වගේ බේකරි නිෂ්පාදන අලෙවිකරන ත්‍රිවිල් රථයක් විය යුතු නැහැ කියන එක තමයි මගේ යෝජනාව උනේ. එතකොට මේ ව්‍යාපාර සංකල්පය ඔයාගේ ඔළුවට එන්න ඕනේ. මේක අපි වෙනස් විදිහට කරන්න ඕනේ. මීට වඩා ගුණත්වයෙන් යුතුව කරන්න ඕනේ. ඉහළ අගයක් එකතු කරපු දෙයක් බවට මේක පත් වෙන්න ඕනේ. අපි දන්නවා ලෝකේ ගොඩක් රටවල් වල මේ ස්ට්‍රීට් ෆුඩ් කියන එක නැත්තම් වීදි අසල නවතාගෙන අලෙවි කරන ආහාර වර්ග කියන ඊටාත්ම ප්‍රණීතයි. ඊටාත්ම ගුණත්වයෙන් ඉහළයි. ඒවා නිෂ්පාදනය කරන්නේ අපි ඉස්සරහමයි. අපිට පේන්නම තමයි හදන්නේ. ඒකට අපි කැමතියි අපිට කන්න දෙන්න දේ අපිට පේන්න හදනවා නම් අපි කැමතියි. ඒ නිෂ්පාදනය කරන පුජ්‍යලෝ ඊටාත්ම කුසලතාවයෙන් යුතු අය. ඇත්තටම කියනවා දක්ෂ කෝකියෝ තමයි මේ අය. ඒකට අලෙවි කරන දේවල් බයක් නැතුව ඊටා රසවත් ආහාරයක් අනුභව කරන්න මේ අවස්ථාව සලසලා දෙනවා. ඒක නිසා මේ වගේ තැන්වල ඊටා විශාල විදිහට මිනිසු රැස් වෙනවා. ගොඩක් වෙලාවට මේ අපි කතා කරන දියුණු රටවල් වල. ඊගාවට අපි සලකන්න ඕනේ මේ වාහනේ මං කලින් කිව්වා වගේ මේ වාහනය පරණ බස් රථයක් ඉවත් කරපු එකක් වෙන්න පුළුවන්. ඒක මොඩිෆයි කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා ලොරි රථයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිවිල් රථ උනත් කමන්නේ. අද වෙනකොට ලෝකේ තියෙන ඕන තරම් විවිධාකාර විදියට ආකර්ෂණීය විදියට නිර්මාණය කළ රථ මේවට පාවිච්චි කරන්න පුළුවන්. සූර්ය ශක්තියෙන් භාවිතා කරන සූර්ය ශක්තියෙන් ධාවනය වෙන රථ ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි තීරණය කරන්න ඕනේ මොකද්ද අපේ වාහනය ඊට පස්සේ අරමුදල. වාහනයක් ඉතා වැඩි මිලකට ගන්න ගියොත් එහෙම මුදල් ගොඩක් ඕන වෙනවා. හැබැයි පාරෙන් ධාවනයෙන් අයින් කරපු මෝටර රථයක් අරගෙන අපිට ඒක නවීකරණය කරගන්නවා නම් විශාල අරමුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අරමුදල් අවශ්‍යතාවය තීරණය වෙන්නේ මොකද්ද? අපේ සැලැස්ම අනුව. ඊට පස්සේ අපි මොනවද විකුණන්නේ? කෙනෙකුට පුළුවන් මේකෙදී අර අනිත් අය විකුණනවා වගේම බේකරි අයිටම්ස් විකුණන්න, බේකරි නිෂ්පාදන විකුණන්න. හැබැයි මම කියන්නේ අපිට විකුණන්න ඕන තරම් දේවල් තියෙනවා. අපේ දේශීයව ගත්තත් අපි දන්නවා ගොඩාක් කෑම වර්ග අද වෙනකොට අභාවයට ගිහිල්ලා තියෙන ඊටාම හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග අපේ භාවිතෙන් අපි අයින් කරලා තියෙනවා. සමහර රටවල් වල මේකේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඇට වර්ග විතරමයි. නිෂ්පාදනය කරන්නේ මිනිසුන්ට කන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට අපේ අය වැඩිපුරම කන්නේ රටකජු විතරයි. උනාට මේ අපි අවට පරිසරයේ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ආහාරයට ගත හැකි ඇට වර්ග. එතකොට ඒවා විතරයි සමහරලාට සමහර ජංගම රථවල අවිලේ කරන්නේ ලෝකයේ තියෙන. ඒත් ඒ ව්‍යාපාරය ඊටාම ආකර්ශනීයයි. ඊටාම ඉහළ ආදායමක් උපයන ව්‍යාපාර සංවිධානයක්. සේවකයෝ ඊටා විශාල ප්‍රමාණයක් රස්සාවට අරගෙන තියෙනවා. මොකද මේක එකක් සාර්ථක කරගත්තට පස්සේ අපි කරන්නේ ඒ වගේම තව රථයක් සකස් කරලා තවත් නගරයකට ගෙනියනවා. තවත් ජනතාව ගැවසෙන ස්ථානයකට ගෙනියනවා. ඒක නිසා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරගන්න හරිම ලේසි. මේ වගේ ආකෘතියකට යනකොට. භාණ්ඩය හැබැයි අපි හැමදාම කන බොන දේවල් ඇරුණාම ඕන තරම් දේවල් තව තියෙනවා. අලුත් විදියකට හිතලා නිර්මාණයක් කරන්න ඕන. අර මම මැජික් කෝන් වල උදාහරණයක් ගත්තා. සේවාව මොකක්ද? මේ තුලින් ලබා දෙන සේවාවන් තියෙනවා. සේවාව අපි අඳුර ගන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ සියලුම දේවල් ඇතුළත් කරලා තමයි
අපි ව්‍යාපාර සැලැස්ම හදන්නේ. ව්‍යාපාර සැලැස්ම හැදුවට පස්සේ සේවකයෝ කවුද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන කුසලතා මොනවද කියලා තීරණය කරන්න ඕනේ. පුහුණුව මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒ ටික ඇතුළත් කරලා මේ වාර්තාව අපි පිළියෙල කරනවා. වෙළඳපොළ අපි අඳුන ගන්න ඕනේ අපේ පාරිභෝගිකයෝ ඉන්නේ කොතනද? අර මැජික් කෝන් අය කොතනද පිහිටෙව්වේ? සුපර් මාකට් එකට නැත්නම් රෙදි අලවිසලට පාරිභෝගිකයෝ නිතර ගැවසෙන තැන තමයි තමන්ගේ ව්‍යාපාරය ස්ථානගත කරේ. ඒතර වෙළඳපොළ උනේ ඒ අසල වෙළඳසැලට එන පුජ්‍යලයම තමයි බඩු ටික අරගෙන එන ගමන් තමන්ගේ මැජික් කෝන් කප් එකක් අරගෙන ගිහිල්ලා රස විඳින්න. එතකොට මේ ටික ලස්සන්ට ඇතුළත් කරලා පිළිවෙලකට හදන වාර්තාව එතකොට බිස්නස් ප්ලෑන් එකක් කියලා අපි කියනවා. ඒ වාර්තාව දිහා බැලුවාම කෙනෙකුට කියන්න පුළුවන් අපි බිස්නස් එක කරන්න යන්නේ ඊටාම පිළිවෙලකට කියලා. ඊටාම දැනුවත්භාවයකින් තමයි මේ ව්‍යාපාරය කරන්න යන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. මේ වාර්තාව දිහා බැලුවාම කෙනෙකුට හිතෙනවා නම් මේක හරිම අවුල් ජාලයක් කියලා. එතකොට ඒ අපි ණය ගන්න ආයතනයකින් නම් ණය ගැනීම සඳහා ගියාම ඒගොල්ලෝ හිතට කල්පනා කරනවා මේ පුජ්‍යලයා ව්‍යාපාරය කරන්න යන්නේ කිසිම හොඳ හැඟීමක් ඇතුව නෙවෙයි කියලා. ඒ නිසා ඊටාම ලස්සනට පිළිවෙලට මේක ඉදිරිපත් කරන්න. ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන කොටස් ටික අපි සාකච්ඡා කරනවා. පළවෙනිම වැදගත්ම දේ තමයි ව්‍යාපාර සැලැස්මේ විධායක සාරාංශය කියන එක. විධායක සාරාංශය කියලා කියන්නේ සමස්ත ව්‍යාපාර සැලැස්ම ඊටා සංක්ෂිප්තව පිටුවක් හෝ ඊට අඩු ප්‍රමාණයකින් ඉදිරිපත් කරන එක. ව්‍යාපාර සැලැස්මේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක අලෙවි සැලැස්ම. අපි කලිනුත් සාකච්ඡා කරා වෙනම පාඩමක් මේ වෙනුවෙන් තියෙනවා. ව්‍යාපාරයේ අලෙවි ඉලක්ක තීරණය කළා ඒව සපුරා ගන්න ආකාරය තමයි අලෙවි සැලැස්මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ව්‍යාපාරයේ නිෂ්පාදන සැලැස්ම අපි දන්නවා භාණ්ඩ හා සේවා තියෙනවා නම් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කරනවාද නිෂ්පාදන කරන ක්‍රමවේදයන් මොනවද කියලා අපි තීරණය කරන්න ඕනේ. පරිපාලන සැලැස්ම කියලා කියනවා අපි සේවකයෝ කළමනාකරුවෝ සම්බන්ධ වෙනවා ව්‍යාපාරයක් කරනකොට මෙන්න මේ අය අතර මොන විදිහේ සම්බන්ධතාවයන් තියෙනවද? කවුද නියෝග දෙන්නේ? කවුද නියෝග පිළිපදින්නේ? එක එක පුජ්‍යලයාගේ රාජකාරී මොනවද වගේ විස්තරයක් අපි ඇතුළත් කරනවා. ඒකට අපි කියනවා පරිපාලන සැලැස්ම. අවසානයේට අපි තේනවා මුල්‍ය සැලැස්ම ඊටාම වැදගත් එකක්. මොකද ව්‍යාපාර සැලැස්මක අපි හරය කියලා ගන්නේ අවසානයේදී ව්‍යාපාරයේ ආදායම, වියදම, යොදවන ප්‍රාග්ධනය, මුදල් ප්‍රවාහයන්, මුදල් අපි දන්නවා ගලාගෙන එනවා, පිටතට ගලාගෙන යනවා. මේ සියලුම දේවල් විස්තරාත්මකව ඇතුළත් කරලා මුල්‍ය සැලැස්ම සකස් කරගන්න ඕනේ. ඒ මුල්‍ය සැලැස්ම සාර්ථක නම් තමයි වෙන ආයතනයක් හරි අපිට උදව් දෙන්න, ණය දෙන්න, අපිට ආයෝජකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න කැමති වෙන්නේ. දැන් ඊටාම හොඳින් මුල්‍ය සැලැස්ම ඒක නිසා සකස් කරන්න ඕනේ. විධායක සාරාංශය කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. අපි දන්නවා විධායක සාරාංශයක් කියන්නේ එතකොට මුළු සමස්ත ප්ලෑන් එකේම සැලැස්මෙම කොටසක්. ඒක උද්ෘතයක් විදිහට අරගෙන අපිට මේක දිහා බැලුවාම මුළු සමස්ත සැලසුමම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ව්‍යාපාරයේ නම, කර්මාන්තයේ ක්ෂේත්‍රය, ව්‍යවසායකයා විසින් ආරම්භ කර පවත්වාගෙන යාමට අපේක්ෂිත ව්‍යාපාරයේ නම සහ එහි ස්වභාවය පිළිබඳව අපි විස්තර කරන්න ඕනේ. අලෙවි කරන සැලසුමේ වැදගත් කරුණු ඉස්මතු කරලා සාරාංශයක් විදිහට දෙන්න ඕනේ. කවුද අපේ පාරිභෝගිකයෝ? ඒගොල්ලන්ගෙන් මොනවද ඉල්ලුමට අපි සැපයුම් කරන්නේ? කොහොමද ඒ අයට අපි භාණ්ඩය බෙදා හරින්නේ? මිල ලකුණු කරන්නේ කොහොමද? තරංකාරීත්වයට මුහුණ දෙන්නේ කොහොමද වගේ දේවල් ඇතුළත් කරන්න ඕනේ. ඒක කියනවා අලෙවි කරන සැලැස්ම. නිෂ්පාදන සැලැස්ම ඊටාම සාරාංශයක් අරගෙන අපි ඒක ඇතුළත් කරනවා විධායක සාරාංශයට. ඊටාම කුඩා කොටසක් අරගෙන ඒතකොට නිෂ්පාදන ක්‍රියාවලිය ගැන, භාණ්ඩය ගැන, අමුද්‍රව්‍ය පිළිබඳව වගේ දේවල් අපි විස්තර කරලා ඉදිරිපත් කරනවා කෙටියෙන්. ව්‍යාපාර සැලසුමේ ඊටාම වැදගත් කරුණු පරිපාලන ව්‍යුහය, පරිපාලන කටයුතු පවත්වාගෙන යන ආකාරය අපි අවසානයේ ඇතුළත් කරනවා පරිපාලන සැලසුමේ සංක්ෂිප්තයක් විදිහට. මේ ටික ඔක්කොම ඇතුළත් වුණාම මුල්‍ය සැලසුමේ වැදගත් කරුණු ටිකත් ඇතුළත් කරලා අපි විධායක සාරාංශය අවසන් කරනවා. ගොඩක් වෙලාවට එක පිටුවයි. නැත්තම් පිටුවකට වඩා අඩුයි. එතකොට ව්‍යාපාරයේ සුවිශේෂී භාවය ඒක නිසා ඊටාම කෙටියෙන් කියනවා මේ විධායක සාරාංශය ඇතුළතදී අපි ඇයි මේ ව්‍යාපාරය කරන්නේ, කවුරු වෙනුවෙන්ද කරන්නේ, අනිත් අයගේ ව්‍යාපාර වලට වඩා අපේ ව්‍යාපාරය වෙනස් වෙන්නේ කොහොමද කියලා
මේකින් ඉදිරිපත් කරන්න ඕනි. ඊට පස්සේ ව්‍යාපාර සැලැස්ම ඇයි හැදුවේ කියලා අපි කියන්න ඕනේ. මේ ව්‍යාපාර සැලැස්මේ ඉලක්කය අරමුණ ඒක මුල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ණය ලබා ගැනීම වෙන්න පුළුවන්, නැත්නම් වෙන අවස්ථාවයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. අපි ඉදිරිපත් කරන්න ඕනේ. තවත් අපේම විශ්වවිද්‍යාල දරුවෙක් හදපු විධායක සාරාංශයක උපුටා ගැනීම මම මෙතන පෙන්නනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරුවෙක් විසින් හැදුවේ. එයාගේ තමන්ගේ ව්‍යාපාරය සඳහා ඉසුරු එළකිරි ආශ්‍රිත නිෂ්පාදන කියලා. ඒ විධායක සාරාංශය එයා ලියනවා. තමන්ගේ ව්‍යාපාරයේ මොන වගේ දෙයක්ද කරන්නේ? එළකිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන සිදු කරන තනි පුජ්‍යල ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු කොහෙද කෙරෙන්නේ කියලා එයා කියනවා. ලිපිනයත් එක්කම ගෘහස්ථව ස්ථිර ගොඩනැගිල්ලක ව්‍යාපාරය ස්ථාපිත කරලා තියෙනවා කියලා කියනවා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන උදුගොඩ සත්ත්ව පාලන පුහුණුව හා සංවර්ධන මධ්‍යස්ථානයේ කිරිගාව පාලනය පිළිබඳ පාඨමාලාව 2003 වර්ෂයේදී හදාරා ඒ අනුව කටයුතු කරන නිෂ්පාදනයක. අපි ඇයි මේ නිෂ්පාදනය කරන්නේ? අපිට තියෙන සුදුසුකම් මොනවද කියලා ඒ දරුවා විධායක සාරාංශය කියනවා. එසේම කියනවා ඊට අමතරව ඒගොල්ලන්ගේ නිෂ්පාදනයත් සම්බන්ධයෙන් පාඨමාලාවක් කරලා දැනුම ලබාගත් බව සඳහන් කරනවා. මේ වෙනකොට නිෂ්පාදනය කරන භාණ්ඩ මොනවද කියලා කියනවා. එළකිරි ටොෆි, එළකිරි පොප්සිකල් සහ පළතුරු පොප්සිකල් නිෂ්පාදනය කරනවා. මහනුවර දිස්ත්‍රික්කය පුරා තමයි ඒගොල්ලන්ගේ අලවිය සිද්ධ වෙන්නේ. ඒ අලවිය සිද්ධ කරනකොට වැඩි හරියක්ම පාසල් දරුවන්ගේ රුචිකත්වයේ තමයි ඒගොල්ලෝ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන්ගේ තේ පානය සඳහා මේ කිරි ආශ්‍රිත ටොෆි නිෂ්පාදනය කරලා ඉදිරිපත් කරනවා කියලා කියනවා. අවසාන කොටස විදිහට ඒ විධායක සාරාංශයේ ඉදිරිපත් කරනවා කවුරුන්ද වෙළඳපළ තරුණ තරුණියන් ප්‍රධාන විෂයෙන් දායකත්ව වෙනවා. ඒ වගේම පාසල් දරුවන් තමන්ගේ වෙළඳපොළ කොටසේ ඇතුළත් වෙනවා කියලා කියනවා. විකුණුම් මිල කොච්චරද කියලා කියනවා. තොග වෙළඳාම කරනවා නම් විකුණුම් මිල කීයද? සිල්ලර වෙළඳාම කරනවා නම් විකුණුම් මිල කීයද? ඒ වගේම මේ පාරිභෝගිකයාට අවසාන පාරිභෝගිකයාට විවිධ භාණ්ඩ වර්ග අලෙවි කරන මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා විධායක සාරාංශය. අවසානයේදී කියනවා මේ වගේ නිෂ්පාදනයක් සිදු කිරීම තුළින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි දන්නවා විතා වැඩි සීනි ආශ්‍රිත නිෂ්පාදනයන් පාරිභෝජනය කිරීම තුළින් සෞඛ්‍යයට සිදුවෙන බලපෑම කොච්චරද කියලා. අන්න ඒක අඩු කරගන්න මේ දරුවාගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ සුවිශේෂී වෙළඳපොළකට ඉදිරිපත් කරනවා කියලා ඒ විධායක සාරාංශය ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා පළවෙනි දෙවෙනි කොටස් වලින් පස්සේ 1.3 කියන අනුමාතෘකාව යටතේ අපි සාකච්ඡා කරන්නේ ඇයි ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් දැන්ටම අපි තේරුම් අරගෙන ඉවරයි ව්‍යාපාරයක් කරනකොට නිවැරදිව ව්‍යාපාරය කරන්න නම් අපි දැනගන්න ඕනේ අපේ ඉලක්ක මොනවද සහ ඒ ඉලක්ක ළඟා කරගන්නේ කෙසේද කියලා. ඒ වගේම තමයි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපි දන්නවා අපි අතේ සියලුම සම්පත් නැහැ, ප්‍රාග්ධනය නැහැ. ඒක නිසා අපි වෙනත් ආයතන වලට යන්න ඕනේ. අපේ ව්‍යාපාරයේ ඒගොල්ලන්ට කියන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාර සැලසුමක් තියෙන එක අත්‍යවශ්‍යයි කියලා අපි දන්නවා. අපි බලමු මේ ලයිස්තුගත කරලා තියෙන කාරණා ඔස්සේ පළවෙනි එක තමයි මම කලින් කිව්වා වගේම අපි කරන්න යන ව්‍යාපාරය අපිට තේරුම් ගන්න ඕනේ. මම කලින් කිව්ව ෆුඩ් ට්‍රක් එක අලෙවි කරන ආහාර අලෙවි කරන ජංගම රථයක් ගැන අපිට හොඳ අදහසක් ගන්න ඕනේ. ඒක නිසා අපි ව්‍යාපාර සැලැස්මක් හදනවා. ව්යාපාරේ පටන් ගන්න කලින් අපි ව්‍යාපාර සැලැස්ම හදනකොට මේ සියලු කාරණා අපි සැලකිල්ලට භාජනය කරනවා. ඒකට අපිම තේරුම් ගන්නවා ව්‍යාපාරය කරනකොට මොනවද අපි කරන්න ඕනේ කියලා. ඒක නිසා අපි සිදු කරන ක්‍රියාකාරකම් මොනවද කියලා තීරණය කළාම අපි දන්නවා ඊළඟට ගන්න ඕන ක්‍රියාමාර්ගය. ඉස්සෙල්ලම ව්යාපාරයට වාහනය ගැන අපි හිතුවා නම් මොන වගේ වාහනයක්ද අපි ඒ සඳහා තෝරගන්නේ කියලා අපිට මඟ පෙන්වීමක් කරනවා මේකේ. ඒ තෝරගත්තට පස්සේ වාහනේ මොකක්ද අපිට කරන්න තියෙන්නේ, අලුත් වැඩියා කරන්න තියෙනවද, මොඩිෆිකේෂන් කරන්න තියෙනවද කියලා මඟ පෙන්වනවා. වාහනේ මිලදී ගන්න සල්ලි අතේ නැත්නම් කොහොමද මුදල් හොයාගන්නේ කියලා මඟ පෙන්වීමක් අපිට සිද්ධ කරනවා. ව්‍යාපාර පරිසරය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් ව්‍යාපාර සැලැස්ම හදනකොට. අපි යනවා පාරිභෝගික ගාවට ගිහිල්ලා අහනවා අපි මෙහෙම භාණ්ඩයක් හැදුවොත් ඔයගොල්ලෝ අපේ භාණ්ඩය මිලදී ගන්නවද? එතකොට අපි බලනවා තරංකාරුවෝ ගාවට ගිහිල්ලා අපේ වගේම භාණ්ඩ ඒගොල්ලෝ හදනවද? ඒගොල්ලෝ මේ භාණ්ඩ හදනවා නම් ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරන උපාය මාර්ග? ඒගොල්ලෝ ලබා ගන්න අමුද්‍රව්‍ය මොනවද? කාගෙන්ද ඒගොල්ලෝ බඩු මිලදී ගන්න? ඒගොල්ලන්ගේ සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? වගේ දේවල් අපි හොයලා බලනවා. අන්න ඒ කාරණා ටික අධ්‍යයනය කළාම ව්‍යාපාර පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් අපිට ලැබෙනවා. ව්‍යාපාරයේ අනාගත දිශාව පෙන්වලා දෙනවා මේ ව්‍යාපාර සැලැස්මෙන්.
අවුරුද්දක් පාසා ව්‍යාපාරයේ වර්ධනය වීම තමයි අපි ව්‍යාපාර සැලසුමක් හදනකොට හිතා ගන්න දේ. මොකද අපි දන්නවනේ සාර්ථක වෙන්න ඕනි කියලා. එතකොට සාර්ථක වීම සඳහා දිශානතිය පෙන්නනවා මේ අවුරුද්දේදී කුමක් කළොත් අපිට සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් වේද කියලා අපි දන්නවා. අර විභාගයේදී ප්‍රතිඵලයක් ගන්නවා වගේම තමයි අනාගතයේදී ව්‍යාපාරයේ ලාභ, පාඩු, වත්කම් ප්‍රමාණය, අපිට තියෙන ණය ප්‍රමාණය වගේ දේවල් සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් ව්‍යාපාර සැලැස්මක් හැදුවාම. වෙළඳපොළ පිළිබඳ හොඳ තක්සේරුවක් ගන්න පුළුවන්. පාරිභෝගික කීයක් ඉන්නවද? පාරිභෝගිකව කොච්චර අපේ මිලදී ගන්න සූදානමක් තියෙනවද? ඒගොල්ලෝ ගෙවන්න කැමති මිල මොකක්ද? පාරිභෝගිකයෝ කී වාරයක් දවසට නැත්නම් සතියකට මාසයකට අපේ භාණ්ඩ මිලදී ගන්නවද? වගේ හොඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන් වෙළඳපොළ පිළිබඳව අපේ ව්‍යාපාර සැලැස්ම සැකසීම තුලින්. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් මොනවද කියලා අඳුර ගන්න පුළුවන්. භූමිය මොකක්ද? ශ්‍රමය මොනවද අවශ්‍ය කරන්නේ? ප්‍රාග්ධනය, යන්ත්‍ර උපකරණ සූත්‍ර මොනවද ඕන කරන්නේ කියලා අපි හොයලා බලනවා. ව්‍යාපාරයේ සාර්ථකත්වය කොච්චරද කියලා දැනගන්න අපිට මේ ව්‍යාපාර සැලැස්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර පිළිබඳ සමස්ත අවබෝධයක් අපේ ව්‍යාපාර සැලැස්ම කෙනෙකුට ගිහිල්ලා දුන්නාම ඒ කියවන කෙනාට අපි කරන්න යන ව්‍යාපාරයේ මොකක්ද කියලා මුල ඉඳලා අගට හොඳ අවබෝධයක් අරගෙන එයාට අපේ ව්‍යාපාරයට උදව් කරනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් තරමට චිත්‍රණයක් මවලා දෙනවා මේ ව්‍යාපාර සැලැස්ම තුලින්. ඒක නිසා ව්‍යාපාර සැලැස්මක් හදපු කෙනෙක් බය වෙන්න ඕනේ ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරය පිළිබඳව පැහැදිලි කරන්න මේක හොඳ හේතුවක් උපකරණයක් බවට පත් වෙනවා. එතකොට ව්‍යවසායකත්ව අධ්‍යයනයේදී මේ 11 ශ්‍රේණියේදී ඉදිරි කාලයේදී අපි කතා කළා වගේම සාකච්ඡා කරන්නේ දැනට අපි සාකච්ඡා කරලා ඉවර වුණේ මේ පළවෙනි පරිච්ඡේදයේදී ව්‍යාපාර සැලැස්ම කියන්නේ මොකක්ද? ඒකේ අන්තර්ගතයන් මොනවාද? තුන්වෙනි කාරණේ ඇයි සැලැස්මක් ඕන කරන්නේ කියන එක. ඊගාව පාඩමේදී අපි සාකච්ඡා කරනවා මේ කතා කරපු අන්තර්ගතයන්ගෙන් පළවෙනි අන්තර්ගතය අලෙවි සැලැස්ම ගැන. තුන්වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරනවා නිෂ්පාදන සැලැස්ම ගැන. ඊගාව පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරන්නේ පරිපාලන සැලැස්ම ගැන. පස්වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරනවා මුල්‍ය සැලැස්ම ගැන. මෙන්න මේ කියන පාඩම් පහේදී සම්පූර්ණ ව්‍යාපාර සැලැස්ම නිම වෙනවා. අපි කලිනුත් කිව්වා ඊට පස්සේ අපි කතා කරනවා මේ සැලැස්ම අතේ තියාගෙන අපි බලනවා එහෙනම් දැන් මොන ව්‍යාපාර සංවිධාන වර්ගයක්ද පටන් ගන්න. අවසානයේදී මේ සමස්ත කාර්යාවලියට තල්ලුවක් දෙන්න නම් මොන වගේ ව්‍යාපාර සංස්කෘතියක් රටේ තියෙන්න ඕනේද? ඒක දැන්ට තියෙනවද කියලා අපි විමසලා බලනවා. එහෙමනම් 11 ශ්‍රේණියේ ව්‍යවසායකත්ව අධ්‍යයනය අපේ පළවෙනි පාඩම අපි මෙතනින් අවසන් කරනවා. සියලුම දරුදැරියෝ අනාගතයේදී දක්ෂ ව්‍යවසායකයෝ බවට පරිවර්තනය වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි සමුගන්නවා. සියලුම දෙනාට ආයුබෝවන්.